නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් අද දවසේත් දහම් කැඩපත ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට ගලපා ගැනීමේදී මොනතරම් නිදහස් නිවහල් උත්තම භාවයකට පත් වෙන්නේද කියලා හොඳින් අනුමෝදන් වෙන්න අපට අවස්ථා යෙදෙන අවස්ථාවක්. ඉතින් මේ ධර්මයෙන් අර්ථවත් වෙන සුන්දර උත්තම භූමිය පිළිබඳව ශ්‍රද්ධාව ඇති කර ගන්න අද දවසෙත් අපට අවස්ථාව යෙදෙනවා. අප සමග කැටුව පැමිණෙන්න හැම දිනාටම ආරාධනා කරගන්නවා. අපි හැම දිනම පළමුව ගුරු දෙවියන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන් අදත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ප්‍රදීප් අබේදීර මහත්මයා, වින්ද්‍යා එදිරිසූරිය මහත්මිය, රයන් අබේදීර පුතුණුවන්, ෂෝන් අබේදීර පුතුණුවන්, දෙමාපියන් සහ සහෝදර සහෝදරයන් යන පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාත් කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් අපට අවස්ථාව දෙනවා උතුම් සදහම් පිළිසඳර මහා සංඝරුවන පාමුල සිදු කරන්න. අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ හරිම සුන්දර දහම් පරයයක්. එතකොට මේ අට්ඨක නාගර කියන සූත්‍රය මුල් කරගෙන එතන මේ දසම කියන ගෘහපතිය දවසක් අපගේ පරම පූජනීය ආනන්ද මහරහතන් වහන්සේ ගාවට ඇවිල්ලා ලස්සන හරි අසිරිමත් ඒ කාලේට මිනිස්සු හරි අසිරිමත් කාරණාවක් ඇහුවා. ස්වාමීන් ආනන්දයන් වහන්සේ මේ සියල්ල දන්නා කොහොමද ලස්සන පාලි වචන ටික භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුත්තේන සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නිදහස් නොවුණු සිත නිදහස් කරගන්න. එන අපිට තේරෙනවා මේ සිතේ නිදහස් නැහැ. බැඳෙන ස්වභාවය තියෙනවා. අන්න එක කියන්නේ. ඒතර එහෙම සිතක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර වටින දෙයක්ද නේද? බැඳෙන මෙලොවටත් බැඳිච්ච පරලොවටත් බැඳිච්ච සිතක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. නේද? එතකොට එහෙම ජීවිතයක් අපිට තියෙනවා කියලා. ඒකයි මෙතන කියන්නේ නොමිදුණු සිත මුදවන අවිමුත්තං චේව චිත්තං විමුච්ඡති අපරික්ඛීනාච ආසවා පරික්ඛයන් ගච්ඡanti. ලස්සන වචන ටික. එහෙමයි ස්වාමී. ෂය නොවුණු ආශ්‍රව ෂය කරවන. එහෙනම් ආයෙන අපිට තේරෙනවා බඳින්නේ මොකෙන්ද එහෙනම් ආශ්‍රව වලින්. එහෙමයි ස්වාමීනි. ඒක අර දේශනාවල තියෙන නිරේ ගාමිනිය ආසවා. නිරේට පමුණුවන ආසව. එහෙමයි. පෙත්තිවිසිය ප්‍රේත ලෝකයට පමුණුවන ආසව. එතෙන්ට ගිහින් තියන්නේ කුමක් වෙතද? ආශ්‍රව විශ්ෙන් ස්වාමීනි. එහෙනම් අපේ ජීවිතේ කයින් වචනෙන් මනසින් මේ කරන දේවල් වලින් වැඩෙන්නේ කුමක්ද? ආශ්‍රව. එහෙමයි. ආශ්‍රව වැඩෙන්නේ. හරි පුදුම දෙයක් ඒක. ඒත් අන්නේවන් දෙයක් දැකපු ශාස්ත්‍රුන් වහන්සේ එවන් නොමිදුණු හිත මුදවන්නයි ධර්මයේ දේශනා කරන්නේ. එතකොට සසරට ගෙනියන ආශ්‍රවයන්ගෙන් නිදහස් කරවන ධර්මයක්.
නිදහස් කරවන්නේ කුමකින්ද? සතියෙන්. නිදහස් කරවන්නේ ධම්මවිචේ. නිදහස් කරවන්නේ වීරියෙන්. නිදහස් කරවන්නේ ප්‍රීතියෙන්. නිදහස් කරවන්නේ පස්සද්ධියෙන්. ඒ උපකාරක ධර්ම වලින්. එහෙමයි. ටික ටික නිදහස් කරන පිළිවෙලින්. සමාධියෙන්, උපේක්ෂාවෙන්. එකකින් නෙමෙයි එතකොට. ස්වාමීනි නිදහස් කරන ධර්මතාවන් උදාර ධර්මයන්. උදාර ධර්මයන්. එහෙමයි ස්වාමී. ඒතර ගෙනියන දේ ධර්මයක් තියෙනවා, නිදහස් කරන ධර්මයකුත් තියෙනවා. එහෙමයි. ගෙනියන ධර්මයක් තියෙනවා කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ නමක්. නිදහස් කරන ධර්මය දකින්නෙත් කවුද? බුදුරජාණන් වහන්සේ නමක්. එහෙමයි. එතකොට මේ ගෙනියන ධර්මයේ හිතක් තුළ උපද්දවන්න පුළුවන් කියලා මේ ලෝකෙට ඉස්මතු කරන්නේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේලා. එහෙමයි. හරියට එතකොට මේක තේරුම් ගැනීමමයි බුද්ධ ශාසනයක නියම ප්‍රතිඵල ගත්තා වෙනවා කියලා කියන්නේ. ඒතර මේ ධර්ම දාණය දෙන පිරිස සැබවින්ම මේ කාරණේ මේ කරන්නේ මොකද්ද? දෙව්මිනිස් ලෝකයට මේ බුද්ධ ශාසනයක සැබෑ කෘත්‍ය හෙළි කරලා දෙනවා. එහෙමයි. සැබෑ පිළිසරණ ගන්න විදිය හෙළි කරලා දෙනවා. සැබෑ අරුත හෙළි කරලා දෙනවා. සැබෑ අර්ථය හෙළි කරලා දෙනවා නම් සැබෑ අර්ථය Tamanට ළඟා කරන පිනයයි. සැබෑ කෘත්‍ය බුද්ධ ශාසනය හෙළි කරලා දෙනවා නම් සැබෑ කෘත්‍ය Tamanගේ ජීවිතේට විවර කරන මාවතයයි. එහෙනම් ධර්ම දානයක තව අරුතක් එතකොට. එහෙමයි. නේද? සැබෑ කෘත්‍ය Tamanට ආසනං එලි කරගන්න. බුද්ධ ශාසනයක සැබෑ අර්ථය දැනගන්න ආසන. සසරදිත් අපි ඔක දැනගන්න ඉපේ. එහෙමයි. දැනගන්න ආසනං එන එකට පිනක් තියෙන්න ඕන. පිනක් තියෙන්න ඕන. ඒකයි බුද්ධ ශාසනයේ නාමයෙන් අදටත් ගොඩාක් අය විවිධ දේවල් වලට රැවටි යන්නේ සැබෑ අර්ථය තේරෙන්නේ නැති නිසා. එහෙමයි. ඒතර සැබෑ අර්ථය එක පැත්තකින් සැබෑ අර්ථය තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන්නත් ඕන. ඒක දන් දෙන්නත් ඕන. එහෙමයි ස්වාමී. සැබෑ අර්ථය ලෝකෙට දන් දෙන්න ඕන. සැබෑ අර්ථය ලෝකෙට දන් දීලා නම් තියෙන්නේ හරි පුදුම විශ්මිත දෙයක් තියෙනවා. ඒක තමන් අපිට තේරුම් ගන්න මනසක් නැහැ කියලා. දීලා නම් තියෙන්නේ මරණ මංචකේ දක්වාම සැබෑ අර්ථය තමන්ට ඉස්මතු කරනවා. හැබැයි තේරෙන දවසක් එනවා. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙයි ස්වාමීනි. සැබෑ අර්ථය ලෝකෙට දීලා නම් තියෙන්නේ අපි තුමු එයා අදක්ෂයි කියලා. ඒතර එයා රකින්නේ කවුරු විසින්ද? රැස් කරපු පින විසින්. කොයි වෙලාවෙ පිටිපස්සෙන් අපි තුමු දැන් සංසාරේ බොහෝ කල් දන් දීපු මිනිස්සෙක් ඉන්නවා කියලා. සිල් රැකපු මිනිස්සෙක්. මේ ජීවිතේ අපි තුමු පවිතු ආශ්‍රයයක් නිසා එයා මොනවා හරි ධනෙ විනාශ වෙනවා කියලා. කොච්චර ධනෙ විනාශ කරගත්තත් ආයෙ එයාට ධනෙ උපද්දලා දෙන කෙනෙක් ඉන්නවා. කවුද? පින විසින්. එහෙමයි. එහෙම කට්ටිය නැද්ද සමාජයේ? ඉන්නවනේ. එහෙයි. මේ සමහර අය ඉන්නෝ ධනය විනාශයට හානි කරන දේවල් ධන විනාශයට මේ තමන්ගේ ජීවිතේ එකතු කරන දේවල් තියෙනවා එයාගේ ජීවිතේ. හැබැයි ආයෙ ධනෙ උපද්දලා දෙනවා. දැන් බලගෙන මිනිස්සු තුර මේක වෙන්නේ මොකකින්ද කියලා. මේ මෙහෙම මිනිස්සුන්ට හැමදාම ලැබෙන්නේ කියලා සාපත් කර ඉන්නවා. ඔය මොකද්ද? එයා පෙර ජීවිතයක ධනය ලබන ප්‍රධාන උල්පතක් බහුල වශයෙන් හදලා තියෙනවා. එහෙමයි. ඊ හදපු පිනින් තමයි අර එයා කොච්චර ධනෙ විනාශ කරගත්තත් නැවත උපද්දලා දෙන්නේ. එහෙයි ස්වාමී. දැන් සමහර අය ඉන්නෝ දැන් බලන්න දැන් සමහර අය ඉන්නෝ වැරදි දේ පවා කරනවා. අහුවෙන්නේ. සමහරට සංසාරේ බොහෝ කල් මේ සීල සම්පත්තිය පුරුදු කරලා තියෙනවා. එහෙමයි. පුරුදු කරපු නිසා එයාගේ වැරදි අහුවෙන්නේ. නැවත රකින්න. ඒ වගේ තමයි. අඥානකම් වල එළඹි සසර පුරාවට ඉඳිද්දී නැවතත් අර්ථය කරා ගෙනියන පින කළා තියෙනවා මොකද වෙන්නේ? එයා නැවතත් අර්ථය ඇදලා දානවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම දානයේ තියෙන අර්ථය බොහෝ අවස්ථාවල නිතරම මම නැවත ඉස්මතු කරන්නේ එයමයි. එහෙමයි. අපිට තියෙන උදාහර මහා පුණ්‍ය සම්පත. ඇත්තටම ස්වාමීනි දැන් අපිට වැටහීම් ප්‍රමාද නම් මේ ධර්ම දානමය පින ඇති කරගෙන අන්න ඒකයි මම කියන්නේත් ඒක වැටහීම් ප්‍රමාද නම් වෙන දේවල් කරලා හරියන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව ප්‍රමාද නම් සිහිය ප්‍රමාද නම් තමන්ගේ ආධ්‍යාත්මික නිකලෙස් කරවන ධර්මයන් ආධ්‍යාත්මික වැඩිනව ප්‍රමාද නම් කළ යුතු එකම දේ මොකක්ද? දෙව්මිනිස් ලෝකයට නැවත ධර්මයේම විවර කළ දෙන්න ඕනේ. එහෙමයි ස්වාමී. ඒතර මොකද වෙන්නේ? තමන්ගේ අරක වැඩිනව ප්‍රමාද වුණාට නැවත තමන් රකින්නවා. ස්වාමීනි මුළු මහත් ලෝකයාම බන්ධන සිදිලා ගැලවිලා නිදහස් භාවයටපත් වෙන්න
ඒ පින අනිවාර්යෙන් එවන් පිනක් මේ එහෙමයි ධර්ම දාන්නේ. එහෙයි. ඒතර මොකද වෙන්නේ අර දෙව් මිනිස් ලෝකයාට අර්ථය බුද්ධ ශාසනයක සැබෑ කෘත්‍ය සැබෑ ප්‍රඥා ලෝකේ සැබෑ නිවන් මඟ නැවතන කල්යාණ මිත්‍ර ඇසුරුමිනේ නැවත නැවත මේ දෙන්නේ. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? අර එයා අරයට වරදිද්දි සිහි මුලා වෙද්දි අඥානකම් කරද්දි පිටිපස්සෙන් පින එනවා. එහෙමයි. ආයෙ ඇදලා දානවා. ආයෙ ඇදලා දානවා. වරදිද්දි ආයෙ ඇදලා තියනවා අතනේ. එහෙමයි. ආයෙ මුණ ගස්සනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මුණ ගස තිවි කවුරු විසින්ද? පින විසින් කරන්නේ. එහෙයි. පින විසින් කරන්නේ. ඒ නිසා ඒ පින හරි අසිරිමත් දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. අර ධනය විනාශ කරගන්න සසරි පිරූ පිනක් තියෙනවා නම් එයාට ධනය ආයෙ මුණ ගස්සන්නේ යම්සේද? ඒතර වැරදි දේවල් කරන්න එයා සසරියම් පිනක් තියෙනවා නම් එයා නැවත එතෙන්දි නිදහස් කරවන්නේ යම්සේද? අඥානකම් කරන්න මෝඩකම් කරන්න එයා ආපහු එතන රඳවන පිනකුත් තියෙන ලෝකේ. එහෙමයි ස්වාමීනි. ඒ කල්යාණ මිත්‍රය ඇසුර ලබා දෙමින් සද්ධර්මයේ ලෝකෙටදී. ඒක අසිරිමත් දෙයක් ඒ නිසා. එහෙමයි. අසිරිමත්ම දෙයක්. ඊට පස්සේ විස්තර කරන හරි ආශ්චර්යයි මේ සියල්ල දන්නා මේ සියල්ල දකින භාග්‍යවතුන් වහන්සේ ඍජුවම මේ නිවන් මඟට උපකාර වෙන. ඒතර මෙතන මේ විස්තර වෙන මේ දහම් පරයයන් ටික ඍජුවම මේක කරගන්න පුළුවන් නම් ඍජුවම යා දහම් මගේ තියෙනවා. ස්වාමීනි මේ ප්‍රශ්නේ විමසීම නිසා උදාාර ලස්සන දෙයක් ඉස්මතු වුණා නේද? ඒ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනොම් පාලා තියෙද්දි. ඒතර මේකෙදි ලස්සන කරුණක් ඉස්මතු වුණා. අපි ගීසතිය වැඩසටහනෙත් මම මේ නැවත ඉස්මතු කරන්නේ මොකද එක දවසක් ඇහුවාම ආයෙ මොකද බ්‍රේන් වොෂ් කරන දේවල් ආයෙ අහන්න ලැබෙනවනේ මේ මාධ්‍ය හරහා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමයි මේ දැන් නැවත කියන්න වෙලා තියෙන්නේ අපිට. එකම කාරණේ ආයෙ ඉස්මතු සිහි කරන්න වෙලා තියෙනවා. මොකද සිහිය දුර්වල නිසා. එහෙමයි. සමහරලාට මේකම කාරණාව නැවත කියමින් මේ සිහිය උපද්දද්දී සමහරට ඒ අයට මේක ලැබෙන්නේ සමහරට එයාගේ පිනක් නිසා වෙන්න පුළුවන්. එහෙමයි. සමහරට මේ ධර්ම දාන්නේ දීපු අයට නැවත සිහිය උපද්දන කර්ම සකස් වෙලා. සමහරට කාලයක් තිස්සේ ධර්ම දානේ පින්කම කරපු කට්ටිය ඉන්නවනේ එතකොට. ඒතර ඒ අයට මොකද වෙන්නේ නැවතත් අර නිවැරදි භවයේ පිහිටන්න. නැවතත් එයාට කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. එහෙමයි. අසිරිමත් දෙයක් ඒක. එහෙයි ස්වාමීනි. අසිරිමත් දෙයක්. ඒතර බලන්න එතනදී බුදුරජාණන් ආනන්දයන් වහන්සේ දේශනා කළේ එතකොට මේ ධාන හතරක උපදවාගෙන හිත නිකලස් කරන ක්‍රමයක්. ඊළඟට චේතෝ විමුක්ති හතරක් උපදවාගෙන හිත නිකලස් කරන ක්‍රමයක්. එහෙම නැත්නම් ඊළඟට සමාපatti උපදවාගෙන හිත නිකලස් කරන ක්‍රමයක්. එතන මේක තුන් ආකාරයක්. හරි ලස්සනයි ඒක. ධාන, චේතෝ විමුක්ති, සමාපatti. තව තැනක තියෙන ධාන, සමාධි, සමාපatti කියලා තියෙනවා. සමහර චේතෝ විමුක්තිය කියන එක සමාධි කියන අර්ථයෙන් ගන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. චේතෝ විමුක්ති. ඒක ලස්සන අසිරිමත් වචනයක් ඒක. ධාන කියන්නේ හරි අසිරිමත්. එතකොට මේ බුදු කෙනෙක් ආධ්‍යාත්මික චිත්ත සංතයානයක ඒක දසබල ඥානයක් නේ. එහෙමයි. ධාන, සමාධි, සමාපatti ඒ වගේම මේ සිත කෙලෙසෙන ක්‍රමය, ඒ වගේ හිත පිහිටවන ක්‍රමය, හිත නිදහස් කරවන ක්‍රමය, ඔය සියල්ල පිළිබඳ සියලු අයුරින් පරිපූර්ණ වශයෙන් තියෙන අවබෝධයේ දසබල ඥානයක් කියන එක. ස්වාමීනි ධර්මයෙන්ම විස්තර වෙන පරිපූර්ණ අර්ථය ගැන අන්න එයා තේරුම් ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. මොකද මෙතනදී අර මේ බුදු කෙනෙක් දැන් කෙනෙකුගේ ජීවිතය තුළ දැන් මේ ධානය කියන්නේ මානසික ස්වභාවයන්නේ. එහෙයි. එතකොට සමාපත්තිය කියන්නේ මානසික සිටුේෂන් එක ස්වභාවය. එහෙමයි. ඊළඟට ඒ වගේම තමයි චේතෝ විමුක්තිය කියන්නේ මානසික සිටුේෂන් එක. එහෙමයි. ඒතර මේ තුනට වෙනස් අර්ථකථන දෙන්න ඕනේ කෙනෙක්. බුදු කෙනෙක් ලස්සනට ඒකේ අර්ථය ඉස්මතු කරලා තියෙන්නේ. ඒතර මේ තුනට වචන තුනක් දෙන්න හේතුව මොකක්ද කියලා තේරුම් ගන්න ඕන නම් එයාට තියෙන ධානය වඩලා ඒකේ සුවය වෙනම විඳින්න ඕන. එහෙමයි ස්වාමීනි. චේතෝ විමුක්තිය වඩලා ඒකේ සුවය වෙනම විඳින්න ඕන. සමාපත්තිය මේ කියන අයුරින් වඩලා ඒකේ සුවයන් තුන විඳලා එහෙමයි ස්වාමීනි. එයා මේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා එයාට. එතකොට මේකට මේ ධානයක් කිව්වේ මේ අර්ථය. මේකට එහෙනම් චේතෝ විමුක්තියක් කිව්වේ මේ අර්ථය. එහෙමයි. මේක සමාපත්තියක් කිව්වේ මේ අර්ථය. ප්‍රශ්න ඉවරයිනේ. එහෙමයි ස්වාමීනි. ඒතර ශ්‍රාවකයාගේ පසුබිම එයයි. කොහොමද? එතකොට ධානය වඩන විදිය කියන්නේ කොහොමද? මුලින්ම වෙන්න ඕන කොහොමද? කාමයන්ගේ හිත ඈත් වෙන්න ඕන. එහෙමයි. කාමයන්ගේ හිත ඈත් කරගන්න.
ඊට කාමයන්ගෙන් වෙන් වෙච්ච කාමයන් කිව්ව කුමද්දකොට මේ ඉෂ්ඨකාන්ත මනාප රූප දැක්කහම මේක අපේ හිතේ මැවෙන ස්වභාවයක් තියෙනවා. මවාගෙන සතුටු වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට තමයි ඒ සංකල්පී රාගය කියලා කියන්නේ. එහෙමයි. මවමින් සතුටු වෙන ස්වභාවය. අර මවමින් සතුටු වෙන සිත දුරු කරන්න ඕන. කාමයන්ගෙන් වෙන් වෙනවා කියලා කියන්නේ ඒකට. එහෙමයි. පංචකාම ගුණ හිත ඇතුලේ මවමව සතුටු වෙන හිත සංසිඳවන්න ඕන. ඒතර ඒක සංසිඳවද්දි මොකද වෙන්නේ? ඒකත් එක්ක බැඳිච්ච අකුසල් තියෙනවා. ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා ඔක්කොම ඉන්නේ අර සංකල්පෙන් සතුටු වෙනකොට ඇති වෙන අකුසල් ටිකක් තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ අකුසල් වලට හිත යන්නේ අර සංකල්පෙන් සතුටු වීම නිසායි. එහෙමයි. දෘෂ්ටකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ වගේම එතකොට මේ මානසිකව අපි අර සංකල්ප හදාගෙන සතුටු වෙන්න කියන තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සංකල්ප හදාගෙන සතුටු වීමත් එක්කමයි ද්වේෂය, ක්‍රෝධය, වෛරය බැඳලා තියෙන්නේ. මේ දෙක එකට බැඳලා තියෙන්නේ. එහෙමයි. මේක තමයි සත්‍යය. ওই දෙක එකට බැඳලා තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලම කෙනෙක් පිරිසිදු කරන්න ඕන ওই දෙකේ. ওই දෙකෙන් යම් අවුරුදු ගානක් හොද්දට පිරිසිදු කරපු හිතක් තියෙන කෙනා ඊට පස්සේ කුසල අරමුණක් එකට කියන විතක්කයක්, ਵਿਚාරයක් කියලා. ඒතර ඒක වඩලා එයා විවේකයක් හිතේ ඇති කරනවා. විවේකයක් ඇති කරවල ප්‍රීතියක්, සැපයක් ඇති කරවල අන්න ඒක එක මානසික සිටුේෂන් එක, ස්වභාවයක් ඒක. ඒක බුදුරජාණන් වහන්සේ අත්විඳලා තියෙන්නේ. ඒක ඒ අයුරින් වඩලා ශාස්ත්‍රුන් වහන්සේ අත්විඳලා තියෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ අත්විඳලා තියෙන්නේ ඒක. ශ්‍රාවකයෙකුට මොකද කරන් තියෙන්නේ? ඒතර මේ ප්‍රතිපදාවෙන් ඉඳලා ඒක අත්විඳින මහන්සි ගන්න ඕන. එතකොට සම්මිත ධානයේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් යාට. ඊළඟ මේ මානසික ධානයේ මානසික ස්වභාවය විස්තර කරද්ද කියන්නේ මොකද්ද? හරි පුදුමයි මේ අර මානසික ස්වභාවයේම තියෙන විතක්ක ਵਿਚාර නැතුව අර ඉපැද්දුවනේ යම් ප්‍රීතියෙන් මේ වාසය කරන්න පුළුවන් කියන සැපේ. ඒක වෙනස් මානසික ස්වභාවය. අරකට වඩා මේක සාන්තයි, ප්‍රණීතයි. එතකොට විස්තර කරනවා ඒ ප්‍රීතිය සංසිඳෝගෙන සැපේ සංසිඳෝලා ඊළඟට යාට මේ ප්‍රීතිය සංසිඳවල සැපේ යුතු මානසික ස්වභාවය. ඒක අපි හොඳට ගොඩාක් විස්තර කළා අපි දේශනාවලදී. ඊට පස්සේ විස්තර කළා ඒ සැපයත් මේ සංසිඳවල උපේක්ෂාවෙන් යුතු මානසික ස්වභාවය. මේ ඔක්කොම මානසික ස්වභාවය. හැබැයි මානසික ස්වභාවයන් වඩන විදිය පිළිබඳ හරියට නිර්වුල්ව තේරුම් ගන්න ඕන. ඒතර මේ මානසික ස්වභාවයන් හතරටයි කියන්නේ කුමක්ද? ධාන කියලා. ආයි ධාන වලට වෙන අර්ථ ඕනේ. ඒ වචනෙට වෙන අර්ථ ඕනේ. ඒ වචනය පනවන්නේ මේ අර්ථය. අර්ථය කියන්නේ එකක්, වචනය කියන්නේ එකක්. එතකොට අපි ඕකට විස්තර කරනවා දේශනාවල තියෙන ව්‍යංජන කියලා වචනයක් පාවිච්චි කරනවා. ව්‍යංජන. සාත්තං සබ්භ්‍යංජන කියන වචන දෙකක් පාවිච්චි කරනවා. සාත්තං කියලා කියන්නේ අර්ථ සහිත. සබ්භ්‍යංජන. නිවැරදි මේ ව්‍යංජන වලින් යුතු වචන සහිත. වචන තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට දැන් ඔන්න පළවෙනි ධානය කියලා වචනයක් පාවිච්චි කරනවා අපි. ධානය කියන වචනේ අර්ථය තමයි මේක. එහෙමයි. අර්ථය තමයි මේක. ඒතර මේ අපි පාවිච්චි කරන වචනේ මේ අර්ථය ඉස්මතු කරවන්න ඕන. ඉන් එහාට දෙයක් නෙමෙයි වෙන්න ඕන. එහෙමයි ස්වාමී. ඒතර ශ්‍රාවකයේ යුතුයකම තමයි මනාකොට මේ වචනයත්, මේ අර්ථයත් බුදු කෙනෙක්ගේ මොයින් වදාළ විදියට ඉස්මතු වීම තමයි ශ්‍රාවකත්වය කියලා කියන්නේ. එතන තමයි ශ්‍රාවකත්වය තියෙන්නේ. එතකොට මේ වචනයත් එනවා නම් මේ වචනෙන් ඉස්මතු වෙන්නේ මේ වචනේ ධානය කියන වචනය පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේ එතකොට මේ වචනේ පාවිච්චි කරන්නේ යම් අර්ථයක් ඉස්මතු කරනවා. ධානය කියන වචනේ පාවිච්චි කළා. ඊටසේ අර්ථ ඉස්මතු කළා. මොකක්ද අර්ථය? කාමයන්ගෙන් වෙන් වෙච්ච, අකුසලයන්ගෙන් වෙන් වෙච්ච, විතර්ක සහිත, විචාර සහිත, විවේකයේ සහිත, ප්‍රීතිය ඇති, සැපය ඇති. අන්න ඒ ටිකට කියන ධානය කියන වචනේ පාවිච්චි කරනවා. අර්ථය අර්ක වචනේ. එහෙමයි ස්වාමීනි. ධානය කියලා ඒතර වචනයක් පාවිච්චි කළාද ඒකේ අර්ථය තමයි මේක. එහෙයි. එතකොට මේ පළවෙනි ධානය. ඒතර නිරවුල්නේ ලස්සනට. එහෙමයි ස්වාමීනි. ඊළඟට එතකොට දෙවෙනි ධානය කියලා වචනයක් පාවිච්චි කරන ඒකේ අර්ථය තමයි මොකද්ද? එතකොට විතක්ක ਵਿਚාර නැති ප්‍රීතියයි සැපයයි විතරක් තියෙන මානසික ස්වභාවයක් ආධ්‍යාත්මික ගොඩනගන. ඒතර ඒ අර්ථය ඉස්මතු කරන්න පාවිච්චි කරන වචනේ තමයි දෙවෙනි ධානය. එහෙමයි.
සාත්තං සබ්බ්‍යංජන. ඊළඟට විස්තර කරනවා මොකද්ද? ප්‍රීතියෙන් හිත ඈත් කරලා සැපේ පුරෝගෙන හිතක් වඩනවා. එතකොට ඒ අර්ථය ඉස්මතු කරන්න පාවිච්චි කරන වචනේ තමයි තුන්වෙනි ධ්‍යානය. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒ සැපේ නුත් හිත ඈත් කරලා මානසික ස්වභාවයක් වඩනවා. අපි විස්තර කළා හොඳට මේ පහුගිය දේශනාවල උපේක්ෂාව. එහෙමයි. ඒ අර්ථය පාවිච්චි කරන වචනේ පාවිච්චි කරන වචනේ තමයි හතරවෙනි ධ්‍යානය. එහෙමයි. පැහැදිලි. එහෙයි. අර්ථයක් තියෙන වචනෙත් තියෙන. එතකොට බුදුරජාණන් දේශනා කළා ඊළඟට මෛත්‍රී චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය, මුදිතා චේතෝ විමුක්තිය සහ උපේක්ෂා චේතෝ විමුක්තිය. එතකොට මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ මොකද්ද? මිත්‍ර භවට හිතපත් කරන, වෛරය දුරු කරන මානසික සිටුේෂන් එකක් ඇති කරන. එහෙමයි. ස්වභාවය. එහෙයි ස්වාමී. එතන තියෙන මෛත්‍රී සිටිවිලි. තරහ දුරු කරන සිටිවිලි. එහෙමයි. කාරුණික සිටිවිලි කියලා කියන්නේ හිංසාව දුරු කරන සිටිවිලි. මුදිතා සහගත සිත කියලා කියන්නේ එතකොට මේ ඊර්ෂ්‍යාව දුරු අනුන්ගේ සැපේ කැමති සිටිවිලි. ඊර්ෂ්‍යාව දුරු කරන අනුන්ගේ සැපේ කැමති සිටිවිලි. ඒතර උපේක්ෂාව කියලා කියන්නේ හිත මධ්‍යස්ත කරන සිටිවිලි. ඒතර ඔය ඔක්කොම තියෙන්නේ අතන තියෙන්නේ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් බැහැර කරලා වඩන ස්වභාවය. මෙතන තියෙන්නේ විස්තර කරද්දී කියන්නේ මේ වෛරය දුරු කරන සකල සත්‍යයන්ටම සකල සත්‍යයන් ගැනම හැම සත්‍යයක් ගැනම වෛර නැති තරහ නැති හිතක් ගොඩනගන මේ හතරෙන් කරන. එහෙමයි ස්වාමී. වෛර නැති තරහ නැති හිතක් ගේන. එහෙයි. ඒතර වෛර නැති තරහ නැති හිතක් මේ කියන හතරෙන් ගොඩනගලා යා ඊට පස්සේ ඒක බලන්න. එතකොට මේ හැම එකම හට ගන්න දේවල් හිත ඇත. ස්වාමීනි මුදිතා මෛත්‍රී හිත ගොඩනැගෙනකොට කාමයන්ට තියෙන ඉඩකඩත් කාමයන් නිසා ඇතිවෙන අකුසලයක් යටපත් වෙනවා. යටපත් වෙනවා. එහෙමයි. ඒතර මුලින් මානසික සිටුේෂන් එක ගොඩනැගුවේ කාමයන්ගෙන් අකුසලයන් වෙන් කරලා කුසල විතරකයක් පවත්තලා. එහෙමයි. ඒතර ඒක හටගත්තු එකක්. එතකොට හටගත්ත කියලා කියන්නේ ඒක. එහෙයි. අபிසංචේතයෙන් චේතනාත්මකව තමයි ඒක නිර්මාණය කරන්නේ. එහෙමයි. මෙතනත් එකත් එහෙම එකක් තමයි. මොකද්ද? සකල සත්‍යයන් ගැන තියෙනවා වෛරයක් තියෙනවා නම් තරහක් තියෙනවා නම් ඒක නැති කරවලා සකල සත්‍යයන් ගැන තරහ නැති හිතක් හිතේ උපදිනවා. එහෙමයි. ඊට පස්සේ සකල සත්‍යයන් ගැන කාරුණික හිතක් උපදිනවා. චේතනාවක් එතකොට. එහෙමයි. ඊතර කරුණා බර සිටිවිලි. එහෙමයි. ස්වාමීනි කරුණා ඉතින් බොහෝ උපකාරයි. උපකාරයි. එහෙස. ඒ සැපයට පත් කරන සිටිවිලි. එහෙමයි. උපේක්ෂාවට පත් කරන සිටිවිලි. ඒතර ඒ ඔක්කොම චේතනාත්මකව හිතේ හටගත්තු එකක්. ඒතර මේවා බලවත් කරනකොට බලවත් අංග බවට පත් වෙනවා. එහෙමයි. ඒතර ඒ අර්ථයෙන් කියන එකට තමයි කියන්නේ චේතෝ විමුක්ති. චේතෝ විමුක්ති. මේ චේතෝ විමුක්තිය ස්වභාවය ගැන කියනවා සංඝ ධම්ම කියන සූත්‍රයේ. ඒක ලස්සන පැහැදිලි කිරීමක් තියෙනවා. මේ දැන් මේ චේතෝ විමුක්ති හතර වැඩිච්ච කෙනාගේ හිතේ ස්වභාවයක් තමයි කියනවා මේ අකුසල් වැළඳ ගන්නෑ කියනවා. එහෙයි ස්වාමීනි. මේ හතර වැඩෙනකොට අකුසල් වැළඳ ගන්නෑ. එහෙයි. හරි ලස්සනයි. ඒකට කියන්නේ අකුසලයක් ආවත් රඳින්නේ. එහෙමයි ස්වාමීනි. දැන් නිලුම්පතට වතුර ටිකක් දැම්මහම රූටල යනවනේ. එහෙයි. ඒ වගේ තමයි හිතට මේ හතර හොඳට වැඩිලා තින්නේ අකුසල් ආවට රඳින්නේ ටක් ගාලා යනවා. එහෙමයි. එහෙම මානසික ස්වභාවය නිර්මාණය වෙනවා. ස්වාමීනි. ඒතර මේ මානසික ස්වභාවයත් අනිත්‍ය දෙයක් හැබැයි. එහෙයි. සකස් වෙච්ච දෙයක්. එහෙම වල තමයි හිත නිකලස් කරවන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද්ද මහත්තයා අහන්නේ? ස්වාමීනි මේ එක වෙනම වගේ ප්‍රශ්නයක් අවසරයි. ඇත්තටම දැන් කරුණාවට පැමිණිලා gedara dora කටයුතු කරගන්න දූ දරුවන්ට හරි ඒ හැම දිනකටම අවස්ථාව දෙනවා නම් කොච්චර රැකවරණයක් අනිවාර්යයෙන් දැන් අකුසල් රැඳෙන්නේ නැති ජීවන රටාවක් මේක. එහෙයි ස්වාමීනි. අකුසල් රැඳෙන්නේ නැති ජීවන රටාව. එහෙයි. අපි දැන් කියාවකට හරි මෛත්‍රී වචන පාවිච්චි කරනකොට කාලයක් පාවිච්චි කළාට පස්සේ තරහටපත් වෙන වචන පිට වෙනවා හරි අඩුයි. එහෙයි ස්වාමීනි. එහෙම එකක් තියෙනවා. එහෙයි. කාලයක් තිස්සේ දැන් බලන්න දරුවන්ට දෙමව්පියෝ කැප වෙලා කාලයක් ගියාට පස්සේ දරුවන්ගේ හිත දුකටපත් කරන දේවල් කරන්න පෙළඹෙන්නේ නැහැ දෙමව්පියෝ. එහෙමයි. ඉතින් පුරුදු වෙලා තින්නේ. එහෙයි. ඒ වගේම සකල සත්‍යයන්ට මෙහෙම කරන්න පුළුවන් නේද? සකල සත්‍යයන්ගේ හිත දුකටපත් කරවන්නේ දේවල් කරන්න පුළුවන් නේද? එහෙමයි. සකල සත්‍යයන්ගේ හිතේ වෛරය, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව උපද්දන්නේ දේවල් කරන්න පුළුවන් නේද?
ස්වාමීනි හරි අසිරියක් ඒ ගැන විමස ගන්න හිතෙනවා දැන් කරුණාවට හිත පැමිණීමෙන් මෛත්‍රියට පැමිණීමෙන් වැරදි කාම සේවනය හොරකම් කිරීම ආදි වශයෙන් මේ සියලු අකුසල් වලින් මිදෙන්න තියෙන අවස්ථාව තියෙනවා යාට. එහෙමයි ස්වාමී. හරි පුදුමයි ඒක. ආශ්චර්ය දෙයක්. ඒතර මේකේ තියෙන ශ්‍රාවකයෙකුගේ පසුබිම අපිට පැහැදිලි අර්ථකථන දීම නෙමෙයි. එහෙමයි. ශ්‍රාවකගේ පසුබිම තියෙන්නේ අර්ථයත් අල්ලගෙන ධර්මයත් අල්ලගෙන වචනේ හරියට තේරුම් අරගෙන වචන වෙනස් කර කර ලෝකෙ මේ සතුටු කිරීම නෙමෙයි කරන්න ඕන. වචනේ වෙනස් කර කර. දැන් අද හිමනේ ගොඩාක් තියෙන්නේ. ලස්සන අමුතු වචන දිදී මිනිස්සුන්ට නිකන් සීනි බෝල. එහෙමත් ඒ සීනි බෝල වලට ආස කරන මිනිස්සු ටිකක් ඉන්නවා. එහෙමයි. සීනි බෝල කාලා පුරුදු මිනිස්සු ඉන්නවනේ. දැන් මේ සමහර ළමයි ඉන්නෝනේ දැන් සීනි බෝල කන් දුන්නට පස්සේ ඊට වඩා වටිනා ප්‍රණීත කෑමක් දුන්නත් එයාට ළමයට වටින්නේ නැහැ නේද? එහෙමයි. නැද්ද එහෙම? තියෙනවා. ඒත් නොවටිනා දේවල් වලින් මේ හිත සතුටු කරන්න පුරුදු වුණාට පස්සේ වටිනා දෙයකින් සතුටු කරනවා කියන එක ලේසි නම් දෙයක් නෙමෙයි. එහෙමයි. ඒකයි මේ සත්‍ය කාමයන්ගෙන් සතුටු වුණාට පස්සේ නික්කම් මේ පිහිටවනවා කියන එක අමාරු දෙයක්. දුෂ්කර දෙයක්. ඒ නිසා අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේ වටින දෙයකින් සතුටු වෙන්න. එතන මේ ධර්ම දාහනේ දෙන පිරිස මේ මොකද්ද කරන්නේ ඒතර ලෝකෙට? හැමතිස්සෙම වටිනා දෙයකින් දෙව් මිනිස් ලෝකයා සතුටු කරනවා. එහෙමයි. මේ පය කෝරාව ගත්තොත් එහෙම සුළු පිරිසයි වටිනා ඇසුරකින් සතුටු වෙයි. එහෙමයි. නොවටිනා ඇසුරු වලින් දැන් බලන්න මේ වෙලාවේ ගත්තොත් අනිමාද්ද වල ගත්තොත් එහෙම කී දහහක් නීච ඇසුරු වලින් සතුටු කරනවා. නැද්ද බලන්න? සමහරට ඒ වෙලාවේ ඒගොල්ලෝ මම අවධානය තියාගෙන ඉන්නකොට ඒගොල්ලන්ගේ හිතවල උපදින රාගය, ද්වේෂය, මෝහය ඒවනේ උපදින්නේ. ස්වාමීනි සතුට ළඟ කිසිම මේ සංසිඳීමකට ඉඩක් නැහැ. ශ්‍රේෂ්ඨ බවට පත් වීම. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් මේ පවත්තන ඇසුරු තුල මොකක්ද වෙන තියෙන මිනිස් ලෝකයාට. ඒතර බලන්න මේ ධර්ම දාන දෙන පිරිස එතකොට මේ දෙව් මිනිස් ලෝකයාට දීලා තියෙන ඇසුර එහෙමයි. වටිනා ඇසුරක් දුන්නොත් වටිනා ඇසුර ලැබෙනවා. අර්ථවත් දේ දුන්නොත් අර්ථවත් දේ ලැබෙනවා. එහෙමයි. මේ යහපත් දේ දුන්නොත් යහපත් දේ ලැබෙනවා. එහෙමයි ස්වාමී. එහෙනම් මේ අනර්ථවත් දේ ලෝකෙට බෙදන්න සසර පුරාවට මොකද වෙන්නේ? ලේසිනේ අනර්ථවත් දේෙන් ගැලවෙන්නේ. දීපිද මාත් එක්ක ළමයි කතා කරලා හරිමස් පව්. ඒ ළමයා දැන් අවුරුදු 30ක ළමයි. පැවිදි වෙන්න යනවා කියනවා ඊට පස්සේ ළමයට පැවිදි වෙන්න ඇවිල්ලා දවස් කීපයක් ඉන්නකොට මොනවා හරි කොඩි විනයක් හරි අණ විනයක් හරි කරනවලු ගෙදර අම්මලා. ඒ ඉන්න තැන එපා වෙන්න. ඊට පස්සේ මේ ළමයට ඉන්න තැන ඉන්න බෑ කියන ජොබ් එක කරන්න ගියත් එහෙම සිහිවි කල් එනවලු. එහෙමයි. ඊට පස්සේ මේ ළමයා සිහිවි කල්ලා ආයෙ ගෙදර එනවලු. ගෙදර ආවට පස්සේ උන් හොඳයිලු. ඊට පස්සේ ඒගොල්ලෝ දෙන කදිය දේවල් කාලා බීලා එහෙම ඉන්නකොට හොඳයිලු. පිට ගිහින් ඉන්න බෑ. එහෙමයි. බලන්න එතකොට මං කිව්වා කර්ම විපාකයක් ඇත්තේ ඔයා සසරේ වටින දෙයකට ඔයා සමහරලාට කාට හරි යන්න දීලා නැහැ. අර්ථවත් දෙයකට යන්න දීලා නැහැ. නිදහසේ ඉන්න දීලා නැති ඇති කිව්වා. අද ඔයාට දැන් වෙනනම් අය නම් මේ පැවිදි වෙන්න නොගියත් මේ ධර්මය අහන්න නොගියත් ජොබ් එකක් කරනවා නම් යන්න දෙනවනේ. එහෙම මේ කොල්ලෙකුට යන්න දෙන්නේ කොල්ලෙක්. එහෙමයි ස්වාමීනි. මං කිව්වා කවුරු හරි සසරේ අනිවාර්යෙන් ඔගේ ග්‍රහණය කරගෙන හිර කරගෙන ඉන්නේ නැති කියලා. මේ අවුරුදු 30ක් කොල්ලෙක් හිර කරගෙන ඉන්නවා කියලා කියන්නේ. ඇයි සසර හිර කරගෙන ඉඳලා? Tamanට හිර ගිහලා ඉන්නවා වගේ වෙනවා ඊට පස්සේ. විපාකෙන විදිය. වටිනා ඇසුරකට සංසාරදී යන්න දීලා නැත්තම් දැන් අර ළමයට වටිනා ඇසුරකට යන්න දෙන්න වෙන්නේ නැහැ. මාත් එක්ක කතා කළේ එළියට බයික් එකකින් ඇවිල්ලා. මට කිව්වා හරි පුදුමයි සංස ගමේ කට්ටිය දැක්කට ටක් ගාලා ගෙදරට පණිවිඩය කියනවා කිව්වා. ගමේ ගෙදරට සපෝට් කිව්වා. මං කොහෙන පුතා ඔයා විශාල පවක් කරගෙන තියෙනවා සංසාරේ. ඔයා සෑහෙන මේ පිරිසක් හරි කෙනෙක් හරි හිර කරලා තියෙනවා කිව්වා. අධර්මයකින් සෑහෙන පිරිසක් වළඳවලා තියෙනවා කියනවා. එහෙමයි. අධර්මයකින් බැඳලා නම් තියෙන්නේ. අයහපත් ඇසුරකින් හිර කරලා නම් තියෙන්නේ. Taman සංසාරේ අයහපත් ඇසුරෙන් හිර කරන්න හේතු වෙනවා. අධර්මයෙන් හිර කරන්න හේතු වෙනවා. සත්පුරුෂ ඇසුරට යන්න දෙන්නේ නැහැ. එහෙමයි. අර්ථවත් දෙයකට යන්න දෙන්නේ නැහැ. හිර කරලා. අඩු ගානේ මේ පිරිට්ටියක් කියන්න දෙන්නේ නැහැ කිව්වා. පිරිට්ටියක් කියන්න දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේ මං කොහෙන පුතා අඟුලිමාල් පිරිත කියන්න ඔයා. අනිසංස මට අඟුලිමාල් පිරිත මතක නැහැ මට පිරිත් සිහි වෙන්නේ නැහැ කිව්වා. එහෙමයි.
මම බ්‍රහ්මචාරී සීල රකින්නවා මට විශ්වාසයක් තියෙනවා මම මෙහෙම මට පොඩ්ඩක් හරි සිහිය පැද්දිලා මම ස්වාමීන් වහන්සේත් එක්ක මේ කතා කරන කෝල් එකක් දීලා හිතෙන්නේ බ්‍රහ්මචාරී සීල අනුසස් කිව්වා. එහෙමයි. බ්‍රහ්මචාරී සීලයක අසුරිය. අර අච්චර ප්‍රශ්න ඉදිරියේ. ඒකට මෙයාට පොඩ්ඩක් හරි සිහිය උපදිනකොට ආයෙ ගෙදරට කට්ටඩියක් ගෙනල්ලා ආයෙ මොනවා හරි කරනවා කිව්වා. මෙයා ගෙදර ජනෙල්ලේ බඳිනවා මොකද්ද? දැන්ටත් බැඳලා කිව්වොත් මම ගලවලා විසි කරන්න කියලා. එහෙමයි. මං එහෙම ටික දැඩි වෙන්න කිව්වොත් ආයෙ කට්ටඩියක් කියනවා කිව්වා. මොනවා හරි කරනවා ඊට පස්සේ. කොහොම බැඳීමද සංසාරේ? මේ අවුරුදු 30 කොල්ලෙකුට. එහෙමයි ස්වාමීනි. ධම්මයි තාත්තයි කවුද ඉන්නවකෝ නං ඉන්නවකෝ. එච්චරේ පවුලේ. ගමේ අය සපෝට් කර කර මෙයා හිර කරන්න. අනිත් අයගේ සපෝට් අරගෙන මේ කී දෙනෙක් හිර කරලා ඇද්ද? මම බැලුවා මේ මාධ්‍ය හරහා අධර්ම බෙදන අය, අවිනය බෙදන අය, අසත්පුරුෂ ඇසුර බෙදන අය, අධර්මයේ බෙදන අය, ලාමක දේවල් වල හිත පිහිටෝ ඒව බෙද බෙදා මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් අධර්ම රාගෙන් විසම ලෝභයෙන් බැඳ හිර කර කර එහෙමයි. ගියාට පස්සේ ඔන්න විපාක. බීත රාගී ධර්මයේ හෙද්දී මොලේ කලඳ පෑදිලා ආසාව ඇති වුණත් යන්න දෙන්නේ. එහෙමයි. ධර්ම දාන දෙන පිරිස එනම් මුද්‍ර හිත සතුටු වෙන්න තමන් කවදා හරි දවසක ඔය වගේ ප්‍රශ්න එනකොට ගලවන්නේ මේ පිනේ. ඇයි තමන් සත්පුරුෂ ඇසුර දීලා තියෙනවා. තමන් සද්ධර්මයේ දීලා තියෙනවා. තමන් අර්ථයේ දීලා තියෙනවා. තමන් ධර්මයේ දීලා තියෙනවා. තමන් විනය දීලා තියෙනවා. තමන් අනිත් අයට ප්‍රමේ යෝනිසෝ මනසිකාරය දෙන අරමුණ දීලා තියෙනවා මේ. කී දහහක් මේ කාලේ යෝනිසෝ මනසිකාරය දෙනව ඇත්ත. සද්ධර්ම ශ්‍රවණයට ආස හිතෙනව ඇත්ත. පුද්ගලිකව මත කතා කරලා සමහර කට්ටිය කියලා තියෙනවා මේ ආදිසංස ධර්ම ශ්‍රවණය මේ ධර්ම දාණයට පුදුම ආසාවක් ඇති වෙනවා කියලා. එහෙමයි. එහෙම හිත එතකොට ඒ පිනේ යහපතේ කොච්චර වැළඳ ගන්නවද කී දහහක්. එහෙයි ස්වාමී. අර දහදහස් ගාණක් අර ලක්ෂ ගාණක් පිරිස ඒ වගේ යහපතේ වැළඳ ගන්නේ. තමන් මේ අඩහෝරාවක කරපු යහපතෙන් නේද? එතකොට බලන්න මේ වගේ පුංචි කාලයක් තුල හෝරාවක් වගේ පුංචි කාලයක් තුල ඊට සමහරට අඩුවෙන් මේ කියන්නේ සමහරට. ඒ වගේ පුංචි කාලයක් තුල දීලා අර වගේ විශාල පිරිසකගේ ප්‍රඥා ලෝකයේ ඇති වෙලා නම් තියෙන. අර්ථේ වැටහිලා නම් තියෙන. ධර්මී හිතට ගිහිලා නම් තියෙන. සත්පුරුෂ ඇසුරට ආසාව ඇති වෙලා නම් තියෙන. ඔය පුණ්‍ය විපාක Tamanට ඉන්නේ නැති සංසාරේ. අමනුෂ්‍ය බලවේග හරහා කී සංසාරේ කීසරියක් බඳවයිද? හිර කරයිද? හැබැයි ඒකට හැමතැනකම රකින්නේ කොමකින්ද? රකින්නේ පිනේ. මං කොයා සංසාරේ පොඩ්ඩක් හරි අනිත් අය යහපතේ හසුරවන්න චූටි හරි පිනක් කරපු නිසා තමයි කොයාට පොඩ්ඩක් හරි මේ වගේ අවස්ථාවක් තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ මං එයාට එළියේ ඉඳන් මේ දෙද්දි කොලයක් තියෙනකො පෑනක් තියෙනකො මම ඊට පස්සේ අඟුලිමාල පිළිත මම කිව්වා එයාට. එහෙමයි සර්. ඊට පස්සේ ළමයා ෆෝන් එකේ මෙහෙම විතර ලියාගත්තා. එහෙයි. ඊට පස්සේ ලියා ගන්නකොට 3 සැරයක් අනේ සංස පොඩ්ඩක් ඉන්න මේ කෙනෙක් කියනවා මේගොල්ලෝ අනිවාර්යෙන් පණිවිඩ කියනවා කිව්වා. 3 සැරයක් 4 සැරයක් අඩාල කර කර ලියාගත්තේ. එච්චරට බාධා. එහෙනම් මේ සීල සම්පත්තිය තමන් රකින්නවා. මේ දාණය තමන් රකින්නවා. ධර්ම දාණය විශේෂයෙන් තමන් රකින්නවා. පුදුම දෙයක් ඒක. ඉතින් බලන්න එතකොට දැන් මේ වගේ දැනකදී කොච්චර දේවල් මේ විවර වෙලා අපි අර්ථවත් දෙයක් අල්ලනවද මෙතනදී? එහෙමයි. ඒතර මේ දැන් ලස්සන කරුණක් අපි ඉස්මතු කරගත්ත ධානය කියන වචනේ. දැන් අර්ථපටලව ගන්න ඕනේ චේතෝ විමුක්තිය කියන වචනේ. එහෙමයි. ඊළඟට තමයි අපි කතා කරලා තවත් එක සමාපත්තිය කියන වචනේ. එහෙමයි. ඊළඟට අපි ගිය සැරේ කතා කළා ආකාසානංචායතන සමාපත්තිය කියන එක. එහෙමයි. ඒතර අද මේ තව ලස්සන මේ පරයයක් තියෙනවා. ඒතර බලන්න දැන් මේ හැම තැනකටම මේ මානසික සිටුේෂන් එක ගේන ක්‍රම තියෙනවා එතකොට. එහෙමයි ස්වාමීනි. මෙතනද කිව්වා දැන් ධානවලදී කිව්වා කාමයන්ගෙන් හිත බැහැර කළා අකුසලයන්ගෙන් බැහැර කළා වඩන එකක් එතකොට ඒක. ඒතර දෙවෙනි ධානයේ කියන එක ඒතර කාමයන්ගෙන් හිත බැහැර කළා අකුසලයන්ගෙන් බැහැර කළා කුසල විතරකයන් නැවත නැවත සිහි කළා උපද්දන එක. ඒතර කුසල විතරකේ නම් මේ මූලිකත් තැන දීලා කාමයේ අකුසලයේ බැහැර කර කර ඉන්න ඕනේ. ඒතර තමයි පළවෙනි ධානය කියන එක පහසු වෙන්නේ. දෙවෙනි ධානය පහසු වෙන්නේ කොහොමද? එතකොට දැන් කාමයන්ගෙන් හිත බැහැර කරපු කෙනෙක් නේ දෙවෙනි ධානය වඩන්නේ. එතකොට අකුසල බැහැර කරපු කෙනෙක් නේ. එතකොට එයාට විතක්ක ਵਿਚාර බැහැර කරලා ප්‍රීතිය මුල් කරගෙන වඩන්නේ මානසික සිටුේෂන් එක. ඒත් ඊළඟ මානසික සිටුේෂන් එකට එන්නේ කොහොමද? සැපේ බැහැ මේ ප්‍රීතිය බැහැර කරලා
සැපේ යුතු මානසික ස්වභාවයක්. සැපේ අත්විඳින. එහෙමයි ස්වාමී. ඊළඟට සැපයත් බැහැර කරලා උපේක්ෂාවෙන් යුතු මානසික ස්වභාවයක් වැඩිවීමක්. ඊළඟට එක කියද්දි කිව්වේ මොකද මේ සියලු සත්‍යයන්ට සකල සත්‍යයන්ටම වෛර නැති, ක්‍රෝධ නැති, තරහ නැති සිතවිලි බැහැර කළා මෛත්‍රිය උපදින සිතවිලි පවත්ත හදාගන්න මානසික ස්වභාවයක්. එහෙමයි. ඊළඟ කිව්වේ කාරුණික සිතවිලි පවත්ත හදන මානසික ස්වභාවයක්. ඊළඟට අනිත් සත්‍යයන්ගේ සැපය ගැන හිතා හදන මානසික ස්වභාවයක්. ඊළඟට අනිත් සියලු සකල සත්‍යයන්ටම හිත උපේක්ෂාවට ගන්න මානසික ස්වභාවයක්. එහෙමයි. ඒතර එක එක්කිනාගේ හිත වැඩෙන ක්‍රම වෙනස් ඉතින්. ඊළඟ එක ගැන කියද්දී අපි කිව්වේ කොහොමද? මානසේ රූප සංඥා, ඒ වගේම පටිඝ සංඥා, නානා සංඥා මානසිකාර වෙන් කරන්නේ නැතුව ආකාශය අනන්තයි කියන මානසිකාර විතරක්. එතකොට එයාගේ මනසේ රැව් පිළිරැව් දෙන්න ඕනේ. එහෙමයි. එතකොට එහෙම වඩලා ඇති කරගන්න මානසික සිටුේෂන් එකට කියන්නේ සමාපatti කියලා. ඒ සමාපත්තියට අර්ථකථන ඔච්චරයි එතකොට. එහෙමයි ස්වාමී. ආයෙ වෙන අර්ථකථන ඕනේ නැහැ. ස්වාමීනි ධාන ඔස්සේ පිළිවෙලින් නැතිව සමාපත්තිය වෙනම වඩන්න පුළුවන්. දැන් ඒ කාලේ සමහර අය ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමී. එතකොට ඒ කියන්නේ මේ කාමයන්ගෙන් බැහැර වෙන්න ඉපෑ. එහෙමයි. කාමයන්ගෙන් බැහැර වෙන්න තු බෑනේ කරන්නේ. කාමයන්ගෙන් බැහැර වෙච්ච හිතක් තියෙන්න ඕනේ යාට. අකුසලයන්ගෙන් බැහැර වෙච්ච හිතක් තියෙන්න ඕනේ. එහෙම හිතක් තියෙන කෙනා තමයි ඊට පස්සේ රූප සංඥා සමතික්කම්. එතකොට ඒක මානසික සංසිඳීමක් වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. පටිඝ සංඥා නම් අත්තංගම. පටිඝ සංඥාවෙන් නිදහස් වෙච්ච හිතක් තියෙන්න ඕනේ. එහෙමයි. නානා සංඥා නම් අමනසිකාර. එතකොට වෙනත් සංඥා මනසිකාර වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. ඒතර එයාගේ තියෙන මනසිකාර වෙන දෙන එකම සංඥාව තමයි කොහොමද? ආකාශය අනන්තයි කියන මනසිකාර විතරයි. එහෙමයි. ඒතර මේ මනසිකාරي උපද්ද සකස් කරන මානසික දෙයට කියන මොකද්ද? සමාපatti. ධාන කියලා එක ස්වභාවයක්, චේතෝ විමුක්ති කියලා තව ස්වභාවයක්, ඊළඟට සමාපatti කියලා තව ස්වභාවයක්. එහෙමයි ස්වාමීනි. ඒතර මෙතන කිව්වේ මොන සමාපත්තියද? අනන්ත ආකාශය අනන්තයි කියලා හිතා වඩන සමාපත්තිය. එහෙමයි. හරි ලස්සන දෙයක්. ඒතර මේට එහාට සමාපත්තියට අර්ථකථන ඕනේ නැහැ. එහෙයි ස්වාමී. තව බුදුමෝයුන් අදාළ තැනක් තියෙනවා නම් එක්කම නැහැ ගත්තට. තමහර තැන්වල තව විස්තර කරන තැන් තියෙනවා. එතකොට රූප සංඥාවයි පටිඝ සංඥාවයි නානා සංඥා මෙනෙහි නොකර ඇති කරන මානසික ස්වභාවය මොකද්ද? ආකාශය අනන්තයි. ඒ මානසික ස්වභාවයත් වැඩිච්ච කෙනෙක් ඊළඟට ගැන කියද්දී කියන පුණජ පරං ගහපති බික්කු සබ්බසු ආකාසානංචායතන සමතික්කම්. ආකාසානංචායතනයේ තියෙන මනසක් තියෙනවනම් ඒකත් හිත නිදහස් කරනවා කියනවා. ඒක නිදහස් කරවල කොහොමද හිතනවා කියන්නේ? අනන්තම් විඥානಂತಿ. එහෙමයි ස්වාමී. විඥානි අනන්තයි කියලා පවත්තන මානසිකාරයක් එතකොට. ඒතර ඒක චේතනාවෙන් තමයි ඒතර කාලය. ඒතර හරි පුදුමයි නේද මේ චේතනාවෙන් මනස නිර්මාණය වෙන හැටි. විස්මිතයි. කාමයන්ගෙන් පැවැත්වුවොත් මේ ඔස්සේ මනස නිර්මාණය වෙලා යනවා. එහෙමයි ස්වාමී. අකුසලයන්ගෙන් හිටියොත් මේ ඔස්සේ මනස නිර්මාණය වෙලා යනවා. එතකොට කුසල අරමුණු තුර හිටියොත් මේ ඔස්සේ මනස නිර්මාණය වෙනවා. අරූප සංඥා මේවට කියනවා අරූප සංඥා කියලා. එහෙමයි. මේ අරූප සංඥාවල මනස පැවැත්වුවොත් මේ ඔස්සේ මනස වැඩිලා යනවා. එහෙමයි. මේ ආකාසානංචායතන ගැන කියද්දි කියනවා කල්ප 20000යි ආයුෂ. එහෙම වඩලා ඊළඟට යන කෙනා ඊළඟ ජීවිතේ. විඥානංචායතනේ ආයුෂ තමයි කල්ප 40000. එහෙමයි. කල්ප 40000. ලීසිනේ. ආර්ය ශ්‍රාවකෙක් නම් එහිදී පිරිනුවම් පානවා කියනවා. පුතඥ කෙනෙක් නම් සතර පායනවා කියනවා. එහෙමයි ස්වාමීනි. පුතුම් භයානකයි. ආර්ය ශ්‍රාව බලන්න මේ තිරුවන් සරණේ තියෙන වටිනාකම. තිරුවන් සරණේ පිළිහිట్లా ගියපු ශ්‍රාවකයා කොහේ ගියත් නිදහස් වෙනවා එතකොට. ඒතර බලන්න අනන්තම් විඥානි අනන්තයි කියලා සිහි කර ඉනවා. ආය වෙන ස්වභාවයක් නැහැ. ආය මේකට අර්ථකථන ඕනේ නැහැ මේ සමාපත්තියට. මොකක්ද සමාපත්තියට එන්න ඕන කරන ටික? ආකාසානංචායතනෙන් එයාගේ හිත නිදහස් කරගන්න. යා මොකද්ද කරන්නේ? විඥානය අනන්තයි කියලා මානසිකාරය කරන එක විතරයි යාට තියෙන්නේ. එහෙමයි. එහෙම කරද්දී යාට උපදින මානසික සිටුේෂන් එක ස්වභාවයට කියනවා විඥානංචායතන සමාපත්තිය කියලා.
එතකොට මේ අර්ථයට දෙන නම තමයි විඥානංචායතන සමාපatti. මොකක්ද අර්ථය? ආකාසානංචායතනේ සංසිඳවල විඥාණය අනන්තයි 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 කියලා සිහි කරලා ඇති කරන මානසික ස්වභාවයට කියන විඥානංචායතන සමාපatti කියන නම දෙනවා. එච්චරයි. එහෙමයි සර්. අර්ථය ඒක වචනේ මේක. ඊට පස්සේ බලන්න ඒකත් එන කොහොමද හටගත් එකක් නේ එතකොට මේක. චේතනාවෙන් හටගත්තේ. අபிසංකතං හටගත් එකක් අபிසංචේතිතං. චේතනාවෙන් තමයි නිර්මාණය කරගත්තේ මේක. එහෙනම් අපි හරියට සැලකිලිමත් වෙන්න ඕනේ මේ චේතනාව කියන එක අපිට කොච්චර වටිනවද? හරියට හැසිරවීමයි හරියට හැසිරවන්න බැරි කමයි කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒක බුදු කෙනෙක් ඕනමයි මේක වෙන් කරලා දෙන්න. අඳුරු ලෝකෙ එළිය කරන්නේ ඒකයි බුදු කෙනෙක් විසින්. වෙන කිසි කෙනෙකුට මේක කරන්න බෑ. ස්වාමීනි මේ හිත සුවපත් කරවන, හිත දියුණු කරවන, හිත වඩවන, හිත නිකලෙස් කරවන මානසිකාරය බුදු කෙනෙක්මයි දකින්නේ. වෙන කිසි කෙනෙක් දකින්නේ. එහෙමයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ සිරිපා අභියස ශ්‍රාවකත්වෙම හිටියොත් තමයි රැකවරණේ. එහෙමයි ස්වාමීනි. අර ඔක්කොම මතවාද පුද්ගලික අදහස් ඔක්කොම සංසිඳිනවා. ආයි කිසි දෙයකට යන්නේ නැහැ ඒ කෙනාගේ හිත. ස්වාමීනි කිසිවෙකුට සාධාරණ නොවන අසීමිත ප්‍රඥා බලයකින් පමණම ප්‍රඥා බල අපිට එතන ආශිර්වාද රැකවරණය ඊළඟට ඒ පිළිසරණ ඒ පිහිට එහෙමයි. ඒ ගන්න නිහතමානී උනේ නැත්තම් ඉවරයි. එහෙමයි. ඉවරයි. මේක මොකට වෙලා නම් කරන්න බෑ. ස්වාමීනි මේ සම්බුද්ධත්වයේ ඉදිරියේත් අපි මෙහෙම මේ නිහතමානී නොවන ලාමක බවටපත් වෙන මේ ආයෙත් කල්ප ගානකට ඉතින් එයාට හම්බෙන්නේ නැහැ. එහෙමයි සර්. ඊට පස්සේ අවස්ථාව. මේ ඉදිරියේත් නිහතමානී වෙන්න බැරි නම් ඒ අවබෝධයේ ඉදිරියේ සිරසනමන්න බැරි නම් එහෙමයි. තමන් ගොළුවනමන්න බැරි නම් ඉවරයි. එහෙමයි. ඒ නිසා දේශනා කළා අபிසංකතං අபிසංචේතිතං යංකෝපන කිංචි අபிසංග එහෙනම් යම් දෙයක් හටගත්තා නම් චේතනාවෙන් නම් හැදුනේ මේක අනිත්‍යයි. එහෙමයි. නිරෝධ ධම්මද මේක නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒ හේතුකින් නෙති. දැන් කාල බීලා නම් කය පවතින්නේ කන බොන එක නෙවෙයි මොකද වෙන්නේ? මේක නැති වෙලා යනවා. එහෙමයි. එහෙම සාමාන්‍යයි. එහෙමයි. මහන්සිලා හම්බ කරන පඩියෙන් මාසය ජීවත් වෙන්නේ මහන්සිලා හම්බ නොකරපු ගමන් ජීවත් වෙලා ඉවරයි. එහෙනම් මේකත් ඒ වගේ තමයි. හේතුකින් නම් හටගන්නේ. එහෙම හිත මනසට ඒ උපන් ධර්මයට යම් බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීමෙන් හිත නිදහස් කරනවා. එහෙමයි සර්. එහෙනම් මනස බැඳලා තියෙන දේට හිත නිදහස් කරන ක්‍රමය මේක. මොකක්ද? ඒකේ යථා ස්වභාවය විමසන එක. ඒතර විමසද්දී මේ සාරිපුත් මාමේ ආනන්දයන් දේශනා කරනවා හිත ආශ්‍රවයන්ගේ ඒකට යම් ආශ්‍රවයක් ඇද්දී ආශ්‍රවයෙන් හිත නිදහස් වෙනවා කියලා. එහෙමයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඕපපාතිකෝ බබලෝ උපදිනවා කියනවා. එහිදි පිරිනවම් පානවා කියනවා. ආයි පහලට එන්නේ නැහැ කියනවා. එහෙමයි. අන්න විස්තර කරනවා අයම්පිකෝ ගහපති තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දීන පින්වත් ගෘහපතිය සියල්ල දන්නා සියල්ල දකින අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නිවන පිණිස පවතින නොමිදිච්ච හිත මුදවන ආශ්‍රවයන්ගේ ශයනවනු හිත සය කරවන ඒකාන්ත වශයෙන් බලපාන මේකම තව දහමක් කියන මේකත්. එහෙමයි ස්වාමීනි. එකම දහමක් කියන මේකත්. ඒතර මේ දහමහල ඒ කාලේ නිදහසට ශ්‍රාවකව හිටියා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ උදාර ධර්මයේ තුල නිහතමානී වෙලා ඒ ධර්මයට নমස්කාර කරමින් මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට දී පුදාගෙන වාසය කරමින් ශ්‍රද්ධාලාභ ජනිත කරමින් සසර දුකින් නිදහස් වෙන්න මේ පුණ්‍ය සම්පatti හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. එතන සියලු බන්ධන වලින් නිදහස් කොට හිත විමුක්තියට පත් කරවන භාග්‍යවතුන් වහන්සේ උදාර ප්‍රඥා බලයන්ගෙන්ම මනාකොට පැහැදිලි කොට ලෝකයට වදාළ ඒ සම්බුද්ධ භාෂිතයන් අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසෙත් පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ඒ පින්වන්ත මහ සංඝරුවන හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ප්‍රදීප් අබේදීර මහතා
වින්ද්‍යා ඉදිරිසූරිය මහත්මිය, රයන් අබේදීර පුතුණුවන්, ෂෝන් අබේදීර පුතුණුවන්, දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් එක රාශී වෙලා ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසන හිත කැමැති සියලු දෙවිවරුන්ටත්, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසභ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. බොහෝ කලක් මේ ශාසනික සේවය කරගෙන යන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නෙට මේ පින් අනුමෝදන් වේවා. අනගාരിക මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය දෙසැම්බර් මාස 3 වන දින උපන්දිනය සමරන හේමසිරි ඉදිරිසූරිය පියාණන්ට, දෙසැම්බර් මාස 11 වන දින උපන්දිනය සමරන වින්ද්‍යා ඉදිරිසූරිය මහත්මියට, දෙසැම්බර් මාස 22 වන දින උපන්දිනය සමරන ෂෝන් අබේදීර පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ප්‍රදීප් අබේදීර මහතාට, රයන් අබේදීර පුතුණුවන්ට, ධනවති විජේසේකර මෑණියන්ට, සිරිල් අබේදීර පියාණන්ට, නාලිනී අල්විස් මෑණියන්ට, සහෝදර සහෝදරියන්ට, දරුවන්ට සහ ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජික සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසේත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සම්බුද්ධ භාෂිතයන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ප්‍රදීප් අබේදීර පින්වත් මහත්මයා, වින්ද්‍යා ඉදිරිසූරිය පින්වන්ත මහත්මිය, ඒ වගේම රයන් අබේදීර පුතුණුවන්, ෂෝන් අබේදීර පුතුණුවන්, දෙමාපියන් සහ සහෝදර සහෝදරයන් ඇතුළු ඒ පින්වන්ත හැමදෙනාමත් පින ඇති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබට අපි සුපුරුදු ලෙසින් ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැනවෙන් කර ගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අවවාදයෙන් ඒ උතුම් සදහම් පිළිසඳර දහම් කැඩපත පිනිස දහම් සාකච්ඡා යලි රැගෙන ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.